2023 උසස් පෙළ පන්ති ආරම්භ කරලා අද 8 වෙනි දිනේ. පුතේ අලුත සම්බන්ධ වෙච්ච දරුවන්ට මෙච්චර දවසක් උගන්වපු දවස් 7 කරුණු ටික ආවරණය කරගන්නේ කොහොමද කියන එක ගැන ගැටලුවක් ඇති. විසඳුම් දෙකක් තියෙනවා. පළවෙනි විසඳුම තමයි මේ දවස් 7ම කලින් උගන්වපු දවස් 7ේම සම්පූර්ණ වීඩියෝ ටික YouTube එකට අප්ලෝඩ් කරලා තියෙනවා. පුතේ මාසයක් ෆ්‍රී බලන්න පුළුවන් YouTube පැකේජ් එකක් දාගන්න වීඩියෝ 7 බලන්න පිළිවෙලට බල නෝට් එක ලියන්න. මම මේ වීඩියෝ වල ලින්ක් ටික පුතාට එවන්නම්. දෙවෙනි විකල්පය තමයි පුතේ ඔබට ප්‍රතිඵල ආවට පස්සේ දෙවන කණ්ඩායම ආරම්භ කරන්න. ඒ දෙවන කණ්ඩායම ආරම්භ කළාට පස්සේ පුතාටත් ඒවට ඒ පන්තියට එකතු වෙලා මුල් දින 7 උගන්වපු ටික ආවරණය කරගන්න පුළුවන්. YouTube එකෙන් බලන්නත් පුළුවන්. නැත්නම් ප්‍රතිඵල නිකුත් වුණාට පස්සේ ආරම්භ කරන දෙවන කණ්ඩායමට එකතු වෙලා එහෙමත් ඉගෙන ගන්න පුළුවන්. හරිද පුතේ? right. එහෙනම් අපි කතා කරමින් ඉදී පුතේ ප්‍රාග්ධනය ගැන. අපි ගා නිෂ්පාදන සාධක 4යි. මොකක්ද? භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය සහ ව්‍යවසාය. භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය සහ ව්‍යවසාය. පුතේ මේ නිෂ්පාදන සාධක අතරින් අපි භූමිය කතා කළා, ශ්‍රමය කතා කළා, ප්‍රාග්ධනය තමයි අපි කතා කරමින් ඉන්නේ. පොඩ්ඩක් මතක් කළොත් පුතේ ප්‍රාග්ධනය කිව්වේ මොකක්ද? මෙන්න භාණ්ඩ හා සේවා නිෂ්පාදනයේට මිනිසා විසින් නිර්මාණය කරගත් සියලු නිෂ්පාදන ආධාරකයන් වේ. මොකක්ද පුතේ ප්‍රාග්ධනය කිව්වේ? නිර්වචනය බලමු. භාණ්ඩ හා සේවා නිෂ්පාදනයේට මිනිසා විසින් නිර්මාණය කරගත් සියලුම නිෂ්පාදන ආධාරක වේ. නම් පුතේ භාණ්ඩ හා සේවා හදන්න මිනිස්සු විසින් නිර්මාණය කරගත්ත සියලුම නිෂ්පාදන ආධාරක වලට කියනවා පුතේ නම මොකද කියන්නේ? ප්‍රාග්ධනය. පැහැදිලිද? සියලුම නිෂ්පාදන ආධාරක වලට කියනවා ප්‍රාග්ධනය. එහෙනම් අපි යනවා කර්මාන්ත ශාලාවට. මොනවද කර්මාන්ත ශාලාවේ පාවිච්චි කරන නිෂ්පාදන සම්පත්? ඒක තමයි අපේ මාතෘකාව. මොනවද කර්මාන්ත ශාලාවේ පාවිච්චි කරන නිෂ්පාදන සම්පත්? අපගා නිෂ්පාදන කටයුතු වලට සොබාදහමින් දීපු දේවල් භූමිය. වාතය, ජලය, වර්ෂාව සොබාදහමින් දීපුවා භූමිය. භාණ්ඩ හා සේවා හදන්න වෙහෙසවන මිනිස්සු, කය මනස වෙහෙසවන මිනිස්සු ශ්‍රමය. ඒ වගේම පුතේ කර්මාන්ත ශාලාව තුල භාණ්ඩ හා සේවා නිපදවන්න මිනිස්සු විසින් හදාගත්ත දේවල්, මිනිස්සු විසින් නිර්මාණය කරගත්ත දේවල් වලට කියනවා ප්‍රාග්ධනය. එහෙනම් රටේ භාණ්ඩ හා සේවා නිෂ්පාදන කටයුතු පහසු කරගන්න මිනිස්සු විසින් හදාගත්ත විවිධ දේවල් වලට කියනවා පුතේ ප්‍රාග්ධනය. මිනිස්සු හදාගනිපු දේවල් ප්‍රාග්ධනය. එහෙනම් පුතේ බලන්න ආයසර නිර්වචනේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනයේට මිනිසා විසින් නිර්මාණය කරගත් සියලුම නිෂ්පාදන ආධාරක වේ. මොනවද පුතේ? යන්ත්‍රෝපකරණ, පරිගණක, ගොඩනැගිලි, මහා මාර්ග, ගුවන් තොටුපළ, මෝටර රථ මේවා මිනිස්සු හදාගන්න දේවල්. එහෙනම් යන් සූත්‍ර, කර්මාන්ත ශාලා, ගොඩනැගිලි ආදී දේවල්. අද අපි කතා කරන්නේ පුතේ අපි ගිය සතියේ පොඩ්ඩක් මේකේ පටන් ගත්තා. මෙන්න මේ ප්‍රාග්ධනයේ විවිධාකාර ස්වරූප තියෙනවා. අපි අද කතා කරන්නේ අන්නේ ප්‍රාග්ධනයේ විවිධ ස්වරූප ගැන. හරිද? right. අද මාතෘකාව යන්නේ
ප්‍රාග්ධනයේ විවිධ ස්වරූප. ලියන්න පටන් ගන්න. අපි ගිය සතියේ මේකේ නම් කිරීම කළා නමුත් කමක් නැහැ. අද අලුතෙන් මාතෘකාව වගේ ලියලා පටන් ගමු. අද දවසේ පාඩම. ලියන මාතෘකාව ප්‍රාග්ධනයේ විවිධ ස්වරූප. විවිධ ස්වරූප. ප්‍රාග්ධනයේ විවිධ ස්වරූප. right. පටන් ගමු තියෙන අද මාතෘකාව ප්‍රාග්ධනයේ විවිධ ස්වරූප. ප්‍රාග්ධනයේ විවිධ ස්වරූප. ප්‍රාග්ධනයේ විවිධ ස්වරූප. right. පුතේ ගුරුවත් පොත ගන්න. මම ඔබට සපයලා තියෙන ගුරුවත් පොත ගන්න. ගුරු මාර්ගෝපදේශකේ ගුරුවත් පොතේ පළවෙනි කොටස. පළවෙනි කොටසට අදාළ කොටස ඔබට දීලා. මේ නිබන්ධන නොගත් ළමයෙක් ඉන්නවා නම් කිසිදු ගාස්තුවක් අය කරේ නැහැ. අපිට දන්නවා මෙතෙක් අපි කිසිදු ගාස්තුවක් ඔබෙන් අය කරේ නැහැ. හරිද? right. එතකොට නිබන්ධන ගත්තේ නැති දරුවෙක් ඉන්නවා. ගුරුවත් පොත පළවෙනි ටියුට් එක විෂය නිර්දේශය. නොගත් අයෙක් ඉන්නවා නම් කරුණා කරලා ඇඳිරි නීතිය අවසන් වුවහම අදාළ ස්ථාන වලට ගිහිල්ලා නිබන්ධනය ටික නොමිලේ ලබා ගන්න. පෙළන පුතේ ගුරුවත් පොත අරගෙන දාහතර වෙනි පිටුවට පෙළ. ගුරුවත් පොත අතට ගන්න 14 වෙනි පිටුවට පෙළ. ගුරුවත් පොත අතට ගන්න 14 වෙනි පිටුවට පෙළ. ගුරුවත් පොත අතට ගන්න 14 වෙනි පිටුවට පෙළ. right. මොනවද පුතේ තියෙන්නේ? මොනවද තියෙන්නේ 14 වෙනි පිටුවන්? ප්‍රාග්ධනයේ විවිධ ස්වරූප පහත වේ. උඩ ඉඳලා 1 2 3 4 5 පස්වෙනි ඩොට් එක. ඩොට් තියෙන්නේ 14 වෙනි පිටුවේ උඩ ඉඳලා පස්වෙනි ඩොට් එක. අපි ඉගෙන ගන්න ඕන පුතේ ගුරුවත් පොත් අනුව. හරි දැන් තුමේ ආවට ගියාට යමක් උගන්ලා වැඩක් නැහැ. එමුණ ප්‍රතිඵල නැහැ. දන්නවනේ ප්‍රතිඵල නැති කට්ටිය ගැන මම කියලා තියෙනවනේ. right. මොනවද පුතේ? තියෙන්නේ ප්‍රාග්ධනයේ විවිධ ස්වරූප පහත වේ. මෙන්න පුතේ ස්වරූප තියෙනවා. මෙන්න මේ ස්ථාවර ප්‍රාග්ධනය, කාරක ප්‍රාග්ධනය, ආර්ථික පොදුකාර්ය ප්‍රාග්ධනය, සමාජ පොදුකාර්ය ප්‍රාග්ධනය, මානව ප්‍රාග්ධනය, ස්වාභාවික ප්‍රාග්ධනය, සමාජ ප්‍රාග්ධනය. ගුරුවත් පොතේ උන් අපිට ඉගෙන ගන්න කියාපු දේවල්. ප්‍රාග්ධනයේ ස්වරූප මොනවද? ස්ථාවර ප්‍රාග්ධනය, කාරක ප්‍රාග්ධනය, සමාජ ප්‍රාග්ධනය, මානව ප්‍රාග්ධනය, ස්වාභාවික ප්‍රාග්ධනය, සමාජ ප්‍රාග්ධනය. හරිද? ගුරුවත් පොතේ තියෙන්නේ කොතනද? 14 වෙනි පිටුව. ගුරුවත් පොත නැති දරුවෙක් ඉන්නම් මෙතනින් පොඩ්ඩක් දාගන්න 14 පිටුව බලන්න කියලා. ටීචර්ස් ගයිඩ් 14 පිටුව. TG 14 කියලා දාගන්න. ටීචර්ස් ගයිඩ් 14 පිටුව. ඩියුට් එක දවසක බලන්න. right. එහෙනම් පුතේ අපි පළවෙනි ප්‍රාග්ධන ස්වරූපය ගමු. ලියන්න දෙක ස්ථාවර ප්‍රාග්ධන. ස්ථාවර ප්‍රාග්ධනය මූර්ත ප්‍රාග්ධනය කියලා කියනවා. මූර්ත ප්‍රාග්ධනය තව කියනවා පුතේ භෞතික ප්‍රාග්ධනය. ප්‍රාග්ධනය ස්ථාවර ප්‍රාග්ධනය ලස්සන මාතෘකාව ලියන්න පුතේ. ස්ථාවර ප්‍රාග්ධනය මූර්ත ප්‍රාග්ධනය භෞතික ප්‍රාග්ධනය. හොඳයි. පොතේ ප්‍රාග්ධනයේ විවිධ ස්වරූප පළවෙනි එක ගත්ත මොකක්ද?
ස්ථාවර ප්‍රාග්ධනය සමානම් කියනකොට මූර්ත ප්‍රාග්ධනය භෞතික ප්‍රාග්ධනය. පුතේ ස්ථාවර ප්‍රාග්ධනය කියන්නේ මෙන්න මේක. භාණ්ඩ හා සේවා නිෂ්පාදනයට දීර්ඝ කාලයක් නැවත යොදාගත හැකි. කොහොමද කියන්නේ? භාණ්ඩ හා සේවා නිෂ්පාදනයට දීර්ඝ කාලයක් නැවත යොදාගත හැකි. ක්ෂය වීමට ලක්වන. ප්‍රාග්ධනවත්කම් වලට කියනවා පුතේ නමක් ස්ථාවර ප්‍රාග්ධනය. එහෙනම් මොකක්ද පුතේ ස්ථාවර ප්‍රාග්ධනය කියන්නේ? මෙන්න මේකයි. භාණ්ඩ හා සේවා නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා දීර්ඝ කාලයක් නැවත යොදාගත හැකි. ක්ෂය වීමට ලක්වන ප්‍රාග්ධනවත්කම් වලට කියනවා ස්ථාවර ප්‍රාග්ධනය, මූර්ත ප්‍රාග්ධනය, භෞතික ප්‍රාග්ධනය කියලා. ස්ථාවර ප්‍රාග්ධනය, මූර්ත ප්‍රාග්ධනය සහ භෞතික ප්‍රාග්ධනය කියලා කියනවා. එහෙනම් කොහොමද කියන්නේ? දීර්ඝ කාලයක් නැවත නිෂ්පාදනයට යොදාගත හැකි ක්ෂය වීමට ලක්වන ප්‍රාග්ධනවත්කම් වලට කියනවා මොකද කියන්නේ? ස්ථාවර ප්‍රාග්ධනය, මූර්ත ප්‍රාග්ධනය, භෞතික ප්‍රාග්ධනය. මොනවද පුතේ? දීර්ඝ කාලයක් යොදා ගන්න පුළුවන්. හැබැයි මේව යොදා ගන්නකොට පුතේ ක්ෂය වෙනවා. ගෙවීමකට ලක් වෙනවා. වටිනාකම අඩු වෙනවා. මොනවද මේ බලන්න. උදාහරණ අපි කියමු. යන්ත්‍ර සූත්‍ර. යන්ත්‍ර සූත්‍ර බලන්න. දීර්ඝ කාලයක් නිෂ්පාදනයට යොදා ගන්න පුළුවන්. අපි තේ කර්මාන්තශාලාවට ගිහින් බැලුවොත් සමහර යන්ත්‍ර සූත්‍ර මීට අවුරුදු 20කට 30කට පෙර ගෙන්නලා දේවා. තාමත් පාවිච්චි කරනවා. අන්න පුතේ මේ ප්‍රාග්ධනවත්කම් යන්ත්‍ර සූත්‍ර, කර්මාන්තශාලා, ගොඩනැගිලි මෙන්න මේවා දීර්ඝ කාලයක් නිෂ්පාදනයට යොදා ගන්න පුළුවන්. හැබැයි දීර්ඝ කාලයක් නිෂ්පාදනයට යොදා ගනිද්දී ඒවා ක්ෂය වීමකට, ගෙවී යාමකට ලක් වෙනවා. එහෙනම් අපි කියමු මොකක්ද? භාණ්ඩ හා සේවා නිෂ්පාදනයට දීර්ඝ කාලයක් යොදා ගන්න පුළුවන්. නිෂ්පාදනයට යොදා ගනිද්දී ඒවා ක්ෂය වීමකට ලක් වෙන ප්‍රාග්ධනවත්කම් වලට කියනවා ස්ථාවර ප්‍රාග්ධනය. ඒතකොට ස්ථාවර ප්‍රාග්ධනය අපි දකින ලක්ෂණ දෙක මොකක්ද? දීර්ඝ කාලයක් නැවත යොදාගත හැකි. දීර්ඝ කාලයක් නැවත නිෂ්පාදනයට යොදා ගන්න පුළුවන්. ඒ වගේම පුතේ ක්ෂය වෙන, ගෙවී යාමකට ලක් වෙනවා. right? ලියන්න පුතේ අතින් ස්ථාවර ප්‍රාග්ධනය යනු නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා දීර්ඝ කාලයක් ස්ථාවර ප්‍රාග්ධනය යනු නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා දීර්ඝ කාලයක් නැවත යොදාගත හැකි. නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා දීර්ඝ කාලයක් නැවත යොදාගත හැකි. ක්ෂය වීමෙන් අවසන් වන. යොදාගත හැකි. ක්ෂය වීමෙන් අවසන් වන
ප්‍රාග්ධනවත්කම් වේ. ක්ෂය වීමෙන් අවසන් වන ප්‍රාග්ධනවත්කම් වේ. ක්ෂය වීමෙන් අවසන් වන ප්‍රාග්ධනවත්කම් වේ. ආයි කියනවා පුතේ. ස්ථාවර ප්‍රාග්ධනය යනු නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා දීර්ඝ කාලයක් නැවත නැවත යොදාගත හැකි. නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා දීර්ඝ කාලයක් නැවත නැවත යොදාගත හැකි. ක්ෂය වීමෙන් අවසන් වන ප්‍රාග්ධනවත්කම් වේ. ක්ෂය වීමෙන් අවසන් වන ප්‍රාග්ධනවත්කම් වේ. ඔන්න ආයෙසරයක් කියන හොඳට බලන්න පුතේ. ස්ථාවර ප්‍රාග්ධනය යනු නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා දීර්ඝ කාලයක් නැවත නැවත යොදාගත හැකි ක්ෂය වීමෙන් අවසන් වන ප්‍රාග්ධනවත්කම් වේ. පුතේ උදාහරණ ලියා ගන්න බැරි වුණොත් ටක් ගාලා AG කියලා ටයිප් කරලා ආයෙත් කියන්න හිමයි කියන දීර්ඝ වාක්‍ය ඕනේ නැහැ. මොකද්ද? A අකුරයි G අකුරයි ටයිප් කරලා එවන්න මම ආයෙසරයක් කියනවා. හරිද? රයිට් ලියා ගන්න බැරිවම මට පේන්නේ නැහැ දන්නවනේ නේද? ඔක්කොම දරුවෝ ටික දිහා බලාගෙන ගන්නන්න බෑ. ඔයාලා ලියා ගන්න බැරි වුණා ටක් ගාලා AG කියලා ටයිප් කරලා මෙසේජ් එකක් දාන්න මම ආයෙසරයක් කියනවා. හරිද? රයිට්. යන්න. රූල කරලා යන්න ඉතින්. මේවා භාවිතයට යොදා ගැනීම. මේවා භාවිතයට යොදා ගැනීම ජීවිත කාලය මුළුල්ලේම මේවා භාවිතයට යොදා ගැනීම ජීවිත කාලය මුළුල්ලේම මේවා භාවිතයට යොදා ගැනීම ජීවිත කාලය මුළුල්ලේම ප්‍රතිලාභ ප්‍රවාහයක් මේවා භාවිතයට යොදා ගැනීම ජීවිත කාලය මුළුල්ලේම ප්‍රතිලාභ ප්‍රවාහයක් එම සම්පත් හිමිකරුට ප්‍රතිලාභ ප්‍රවාහයක් එම සම්පත් හිමිකරුට ලබා දීමට සමත් වේ. එම සම්පත් හිමිකරුට ලබා දීමට සමත් වේ. ආයෙ කියනවා පුතේ. මේවා භාවිතයට යොදා ගැනෙන ජීවිත කාලය මුළුල්ලේම ප්‍රතිලාභ ප්‍රවාහයක් එම සම්පත් හිමිකරුට ලබා දීමට සමත් වේ. මේවා භාවිතයට ගැනෙන ජීවිත කාලය මුළුල්ලේම ප්‍රතිලාභ ප්‍රවාහයක් එම සම්පත් හිමිකරුට ලබා දීමට සමත් වේ. පුතේ මේ ස්ථාවර ප්‍රාග්ධනයක් නිර්මාණය කරගත්ත කෙනාට ඒ වත්කමේ ආයු කාලය පුරා වත්කම පාවිච්චි කරන්න පුළුවන් ඵලදායී ජීව කාලය පුරා ප්‍රතිලාභ ප්‍රවාහය ලබා අඛණ්ඩව ප්‍රතිලාභය. බස් එකක් බලන්න. බස් රථයක් මිලදී ගත්ත කෙනාට ඒ බස් රථය ධාවනය කරන්න පුළුවන් තාක්කල් මොනවද ගෙනත් දෙන්නේ පුතේ? ලාභ ආදායම් ගෙනත් දෙන්නේ. ආදායම් උපයලා දෙනවා. තමන් මැෂින් එකක්. ගාමන්ට් එක තියෙන මැෂින් එකක්. අවුරුදු 10ක් මැෂින් එක පාවිච්චි කරන්න පුළුවන් නම්
අවුරුදු 10ම පුතේ අයිතිකාරයට ආදායම් උපයලා දෙන්න. එනම් පුතේ මෙන්න මේ ස්ථාවර ප්‍රාග්ධනය කියන එක දීර්ඝ කාලයක් නිෂ්පාදනයට යොදා ගන්න පුළුවන්. ඒ දීර්ඝ කාලයක් නිෂ්පාදනයට යොදා ගනිද්දී පුතේ ඒකේ අයිතිකාරයට අඛණ්ඩව ආදායම් ප්‍රවාහයක් අත් කළා දෙනවා. පැහැදිලිද? right. या उदाहरण लिया पुते यंत्र कर्मांतशाला यंत्र कर्मांतशाला यंत्र कर्मांतशाला मेवलम उपकरण यंत्र कर्मांतशाला मेवलम उपकरण गबड़ा गबड़ा गोडनेगिली गबड़ा गोडनेगिली right. होता है अभी हम ඊට පස්සේ ප්‍රාග්ධනයේ දෙවන ස්වරූපයට ලියන අංක දෙක දාලා පුතේ අංක දෙක දාන්න දෙවනි ස්වරූපයයි අපි කතා කරන්න සූදානම් වෙන්නේ අංක දෙක දාලා යන්න කාරක ප්‍රාග්ධන සංසරණ ප්‍රාග්ධන संसरण प्राग්ධන තොග තව කියනවා පරිලේඛන ඔය ඔක්කොම කියන්නේ අසල මාතෘකාව ලියන්න දෙවෙනි එක දාලා ලියන්න අංක දෙක මාතෘකාව ගමු දෙවෙනි ප්‍රාග්ධන ස්වරූපය right. කාරක ප්‍රාග්ධනය සංසරණ ප්‍රාග්ධනය තොග පරිලේඛන හරි පුතේ සංසරණ ප්‍රාග්ධනය කාරක ප්‍රාග්ධනය දැන් විරුද්ධ වචන වගේ හොඳේ ස්ථාවර එකේ විරුද්ධ වචන තමයි මොකක්ද පුතේ සංසරණ කාරක කියන වචන මම අහන පුතාගෙන් වචනයක තේරුම සංසරණ කියන වචනේ තේරුම මොකක්ද සංසරණ කියන්නේ පුතේ මේ සැරිසරනවා කියන අදහස තනින් තැනට යනවා කියන අදහස සංසරණ කියන එකේ අදහස පුතේ තනින් තැනට අරගෙන යනවා තනින් තැනට යනවා කියන අදහස. කාරක කියන්නේත් ඒකනේ. රෝගකාරක මදුරුව. රෝගය තනින් තැනට අරගෙන යන මදුරුව. රෝගකාරක මදුරුව. නේද? කාරක කියන්නේ පුතේ තනින් තැනට ගෙනියනවා කියන අදහස. තනින් තැනට යනවා කියන අදහස. පුතේ අපිට නිෂ්පාදන කර්මාන්ත ශාලාවකට
ඒ නිෂ්පාදන කර්මාන්ත ශාලාවේ තොග වර්ග 3ක් තියෙනවා. අපි කියොත් පුතේ නිෂ්පාදන කර්මාන්ත ශාලාවකට ඒ නිෂ්පාදන කර්මාන්ත ශාලාවේ තොග වර්ග 3ක් තියෙනවා. මොකක්ද මේ තොග වර්ග 3 පුතේ? භාණ්ඩ හා සේවා නිපදවන්න ගෙනාපු අමුද්‍රව්‍ය තොගය තියෙනවා. භාණ්ඩ හා සේවා නිපදවන්න ගෙනාපු අමුද්‍රව්‍ය තොගය තියෙනවා. අපි දැන් ගියොත් පුතේ බේකරියක පාන් සහ අනිකුත් ආහාර හදන්න ගෙනාපු පිටි, සීනි, ඊස්ට්, ලුණු වගේ අමුද්‍රව්‍ය ටිකක් ගබඩාවක ගොඩ ගහලා තියෙනවා. ඇයි අමුද්‍රව්‍ය ටිකක් ගොඩ ගහලා තියෙන්නේ? පුතේ එවලේ වෙළඳපළට ගිහිල්ලා අමුද්‍රව්‍ය ගෙනීමේ හැකියාවක් නැහැ. දැන් උදේට බේකරිය ඇරලා එක්කෙනෙකුට යන්න උනොත් පිටි අරන් එන්න, අනිත් කෙනාට යන්න උනොත් ඊස්ට් ලුණු අරන් එන්න. එහෙම වුණොත් පුතේ නිෂ්පාදන කටයුතු කරගන්න අමාරුයි. නේද? අකාර්යක්ෂමයි. අන්න පුතේ නිෂ්පාදන කටයුතු පහසුවෙන් කාර්යක්ෂමව කරගන්න මෙන්න මේ අමුද්‍රව්‍ය තොගය ඉවහල් වෙනවා. නිෂ්පාදන කටයුතු පහසුයි නේද? අමුද්‍රව්‍ය ටික ගොඩ ගහලා තියෙනකොට ආවා නිෂ්පාදන කටයුතු පටන් ගත්තා. නිෂ්පාදන කටයුතු පහසුවෙන් කරගෙන යන්න පුළුවන්. ඒ වගේම මෙහෙම අමුද්‍රව්‍ය තොගයක් තිබුණ නැතොත් පුතේ නිෂ්පාදන ක්‍රියාවලිය අඛණ්ඩව කරගෙන යන්න බෑ. දැන් හිතන්නකො මෙහෙම නිෂ්පාදන කටයුතු කරගෙන යද්දී අමුද්‍රව්‍ය ඉවර වෙනවා. පිටි ඉවර වෙනවා. මොකද වෙන්නේ පුතේ? නිෂ්පාදන කටයුතු නතර කළා පිටි අරගෙන යන්න වෙනවා. පිටි අරගෙන යන්න සිද්ධ වෙනවා. තේරුණා නේද? right. අන්න පුතේ හැබැයි අමුද්‍රව්‍ය තොගයක් අපි ගාව තියනවා නම් කිසි ප්‍රශ්නයක් නෑ පුතේ. නිෂ්පාදන ක්‍රියාවලිය අඛණ්ඩව කරගෙන යා හැකියි. අපි ගාව පිටි තොගයක් තියෙනවා නම් නිෂ්පාදන ක්‍රියාවලිය අපිට අඛණ්ඩව කරගෙන යන්න පුළුවන්. අන්න එහෙනම් අමුද්‍රව්‍ය තොගය මොකෝ වෙන්නේ පුතේ? නිෂ්පාදන කටයුතු පහසු කරනවා, ඒ වගේම අඛණ්ඩව කරගෙන යන්න උදව් කරනවා. ඊට පස්සේ පුතේ නිෂ්පාදන කර්මාන්ත ශාලාව ඇතුලේ තව තොගයක් තියෙනවා. ඒ තොගය තමයි පුතේ නිමි තොගය. ඔකට තව නමක් කියනවා නොනිමි තොගය කියලා කියනවා. අර්ධ නිමි තොගය තව නමක් කියන මොකක්ද කියන්නේ? නොනිමි තොගය කියලා කියනවා. නොනිමි තොගය කියලා කියනවා. අර්ධ නිමි තොගය තියෙනවා. තව එකක් තියෙනවා මොකද්ද? නොනිමි තොගය. ඒ කියන්නේ මේකයි පුතේ. අපි අර පහුගිය දවස්වල කතා කරා නේද ශ්‍රම විභජනය මතකයිනේ. right. ශ්‍රම විභජනය මතක. පුතේ මේ නිෂ්පාදන ක්‍රියාවලිය ඇතුලේ භාගෙට වැඩ ඉවර වෙච්ච තොග තියෙනවා. දැන් ගාමන්ට් එකක් කියලා හිතන්නකෝ. ගාමන්ට් එකක් කියලා හිතන්න. මේ ගාමන්ට් එකේ පුතේ මේ බලන්න. රෙදි කපන තැන රෙදි කෑලි ගොඩක් ගොඩ ගහලා තියෙනවා. මහන තැන මැෂින් එක උඩ බාගෙට මහලා ඉවර වෙච්ච රෙදි කෑලි ටිකක් තියෙනවා. අයන් කරන තැන අයන් කරන්න ගෙනාපු රෙදි කෑලි ටිකක් ගොඩ ගහලා තියෙනවා. ඒවා වැඩ ඉවර නැහැ. අමුද්‍රව්‍ය ගබඩාවෙන් අරන් වැඩ පටන් ගන්නවා. අමුද්‍රව්‍ය ගබඩාවෙන් අරන් වැඩ පටන් ගන්නවා මගේ පුතේ. හැබැයි වැඩ ඉවර නැහැ. වැඩ ඉවරයි. අන්න පුතේ අමුද්‍රව්‍ය ගබඩාවෙන් අරන් වැඩ පටන් අරන් හැබැයි තාම වැඩ ඉවර නැහැ. අන්න ඒවට කියනවා අර්ධ නිමි තොග. වැඩ පටන් අරන් තාම වැඩ ඉවර නැහැ. නේද? නිෂ්පාදන ක්‍රියාවලිය මැද තියෙන්නේ. නිෂ්පාදන ක්‍රියාවලිය මැද තියෙන්නේ. මේවට කියනවා අර්ධ නිමි. භාගයට වැඩ ඉවර වෙච්ච කියන අදහස. නැත්නම් තව කියනවා පුතේ නොනිමි කියලා කියනවා.
හරිද? මම අහන පුතාගෙන් එතකොට මේකේ තියෙන වැදගත්කම මොකක්ද? පුතේ මේකේ තියෙන වැදගත්කම තමයි නිෂ්පාදන කටයුතු පහසුයි. හිතන්න මෙහෙම. මේ අයන් කරන මිනිස්සයා. මේ ගාමන්ට් එකේ අයන් කරන මිනිස්සයා. රෙදි මදින මිනිස්සයා. හිතන්න මෙහෙම. මෙයාට මෙයාගේ මේසේ උඩ අයන් කරන්න ගෙනාවු රෙදි ටිකක් තිබුණේ නැත්තම් මෙයා කවුද? ගාමන්ට් එකේ අයන් කරන මිනිස්සයා. රෙදි අයන් කරන්නේ. එයා අයන් කරන තැන එයා අයන් කරන මේසේ උඩ රෙදි ටිකක් තිබුණේ නැත්තම් කලින් දවසින් ගෙනත් තියාපු රෙදි ටිකක් තිබුණේ නැත්තම් රෙදි කෑල්ලක් මහලා ඉවර වෙනකන් මෙයාට පුතේ බලාගෙන ඉන්න වෙනවා. තරම අයන් කරනවා කියන්නේ අවසාන අදියරනේ. මෙයාට ගාමන්ට් එකේ උඩේ වැඩට ගිහිල්ලා රෙදි කෑල්ල මහලා ඉවර වෙනකම් ෂර්ට් එක මහලා ඉවර වෙනකම් මගේ පුතේ බලාගෙන ඉන්න වෙනවා. පැය 4ක් විතර මෙයාට නිකන් ඉන්න වෙනවා. ඇයි? ෂර්ට් එකක් මහලා ඉවර වෙනකම්. හැබැයි පුතේ එහෙම ඕන නැහැ. මෙයාට උදේ යනකොට මෙයාගේ මේස උඩ තියෙනවා බාගෙට ඉවර වෙච්ච අයන් කරන්න ගෙනත් දාපු රෙදි ටිකක්. එයාට උදේ ගිහපු ගමන් පුතේ වැඩ පටන් ගන්න පුළුවන්. එහෙම නැත්තම් තමයි ප්‍රශ්නේ පුතේ. රෙදි කෑල්ලක් මහනකන් බලාගෙන ඉන්න සිද්ධ වෙනවා. ඒතර බලන්න පුතේ අර්ධ නිමි වලින් වෙන්නේ මොකක්ද? නිෂ්පාදන කටයුතු පහසු වෙන එක. මේ බලන්නකෝ එන. එහෙනම් රෙදි කපන මිනිස්සයාට ආපු ගමන් වැඩ පටන් ගන්න පුළුවන්. එයාගේ මේස උඩ අර්ධ නිමි ටිකක් තියෙනවා. මහන මිනිස්සයාට ආපු ගමන් වැඩ පටන් ගන්න පුළුවන්. එයාගේ මේස උඩ මහන්න ගෙනාපු රෙදි ටිකක් තියෙනවා. අයන් කරන මිනිස්සයාට ආපු ගමන් වැඩ පටන් ගන්න එයාගේ මේස උඩ අර්ධ නිමි ටිකක් තියෙනවා. එහෙනම් පුතේ අර්ධ නිමි තියෙන එකේ නිෂ්පාදන කටයුතු පහසු වෙනවද නැද්ද? පහසුයි. නිමිතොග පුතේ නිමිතොග කියන්නේ මෙන්න මේකයි. භාණ්ඩේ හදලා ඉවර වුණා. හිතන්නකෝ මෙහෙම හදන භාණ්ඩේ වෙළඳපොළට ගිහින් දානවද? ෂර්ට් එකක් මහුවා ඒක අරන් දුවනවා. නේද? ෂර්ට් එකක් මහනවා ඊළඟ ෂර්ට් එක මහවලා ඒක අරන් දුවනවා. එහෙම යන්නේ නැහැ පුතේ. එහෙම මේ හදන ඒකකය වෙළඳපොළට ගිහින් දාන රටාවක් නැහැ. නේද? ප්‍රායෝගිකව වෙන්නේ මොකද්ද පුතේ? භාණ්ඩ ටික එකතු කර. නිපදවන භාණ්ඩ ටික එකතු කරලා ගබඩා කරලා තියාගෙන ටික ටික තමයි වෙළඳපොළට යන්නේ. අන්න පුතේ භාණ්ඩ නිෂ්පාදනය අවසන් වෙච්ච නිෂ්පාදන ක්‍රියාවලිය අවසන් වෙච්ච භාණ්ඩ තොගයක් තියෙනවා. ඒකට කියනවා පුතේ මොන තොගයද? නිමි තොගය. මම අහනවා පුතාගෙන් ඇයි නිමි තොගයක් තියාගෙන ඉන්නේ? මෙන්න මේකයි පුතේ. වෙළඳපොළට අවශ්‍ය වෙලාවට අවශ්‍ය භාණ්ඩ ප්‍රමාණය නිකුත් කරන්න පහසුයි. වෙළඳපොළට අඛණ්ඩව භාණ්ඩ සපයන්න පුළුවන්. අපි ගාව නිමි තොගයක් තියෙනවා නම් වෙළඳපොළට අඛණ්ඩව භාණ්ඩ සැපයීමේ හැකියාව අපිට ලැබෙනවා. වෙළඳපොළට අඛණ්ඩව භාණ්ඩ සැපයීමේ හැකියාව ලැබෙනවා. හිතන්න මෙහෙම. මිනිස්සෙක් ඇවිල්ලා එක පුද්ගලයෙක් ඇවිල්ලා අපෙන් ෂර්ට් 500ක් ඉල්ලනවා. අපි ළඟ ෂර්ට් 500ක් දෙන්න තොග තිබුණේ නැත්තම් පුතේ. නිමි තොග තිබුණේ නැත්තම් අපිට කියන්න වෙන්නේ මොකක්ද? ලබන සතියේ ඉන්න අපි මහලා තියන්නේ. හැබැයි එයා ලබන සතිය අපි ගාවට එන්නේ නැහැ. එයා තව වෙන කෙනෙක් ගාවට යනවද නැද්ද? වෙන ගාමන්ට් එකකට යනවා. අන්න බලන්න ප්‍රශ්නේ. එයා වෙන ගාමන්ට් එකකට යනවා. අන්න පුතේ වෙළඳපොළෙන් ඉල්ලන වෙලාවට අඛණ්ඩව භාණ්ඩ දීලා පාරිභෝගිකයෝ ටික ආරක්ෂා කරගන්න නිමිත නොග අපිට වැදගත්. ඉල්ලන වෙලාවට වෙළඳපොළට භාණ්ඩ දීලා පාරිභෝගිකයෝ ටික ආරක්ෂා කරගන්න අපිට නිමිතොග වැදගත්. වෙළඳපොළට අඛණ්ඩව භාණ්ඩ සපයන්න අපිට නිමිතොග වැදගත්. එහෙනම් පුතේ බලන්න හොඳට අමුද්‍රව්‍ය තොග නිෂ්පාදන කටයුතු පහසු කරනවා, අඛණ්ඩව නිෂ්පාදන කටයුතු කරගෙන යන්න උපකාරී වෙනවා.
අර්ධ නිමිතක නිෂ්පාදන කටයුතු පහසු කරනවා නේද? කරගෙන යන්න ලේසි. ඊට පස්සේ නිමිතක වෙළඳපළට අඛණ්ඩව භාණ්ඩ සපයන්න උපකාරී වේ. පුතේ මෙන්න මේ තොග වර්ග තුනේ එකතුවට තමයි කියන්නේ මොකක්ද? උඩ කියන නම් තුන. සංසරණ ප්‍රාග්ධනය. තව නම් මොනවද කියන්නේ? කාරක ප්‍රාග්ධනය, සංසරණ ප්‍රාග්ධනය, තොග, පරිලේඛන. මේ වචන ඉගෙන ගන්න පුතේ. ඉක්කොන් වල තියෙන ගැටලුවක් තමයි අන්නේ පුතේ. සමහර වෙලාව වචන 4 5 තියෙනවා. මේත් එක අවස්ථාවක්. තොග කියනවා, පරිලේඛන කියනවා. මෙන්න මේකට කියනවා ඔන්න ඔය තොග වර්ග තුනේ එකතුවට කියනවා පුතේ නම මොකද්ද කියන්නේ? සංසරණ ප්‍රාග්ධනය. මොකද්ද කියන්නේ පුතේ? සංසරණ ප්‍රාග්ධනය. මම දැන් අහනවා පුතාගෙන් ස්ථාවර ප්‍රාග්ධනයයි සංසරණ ප්‍රාග්ධනයයි. ඒක විරුද්ධ වචනේ පුතේ. ස්ථාවර ප්‍රාග්ධනයේ විරුද්ධ අර්ථය තමයි සංසරණ ප්‍රාග්ධනය. ස්ථාවර ප්‍රාග්ධනය දීර්ඝ කාලයක් තිබුණා. එකම විදියට දීර්ඝ කාලයක් තිබුණා. සංසරණ ප්‍රාග්ධනය බලන්නකො. සංසරණ කියන වචනේ අර්ථය මොකක්ද? තැනින් තැනට යනවා වෙනස් වෙනවා කියන අදහස. මේ බලන්නකො. මේ රෙදි කෑල්ල පුතේ අමුද්‍රව්‍ය ගොඩේ තියෙන තාක්කල් අමුද්‍රව්‍ය තුනේ. නිෂ්පාදන කටයුතු පටන් ගන්නවත් එක්කම මෙය මොන බවට පත් වෙනවද? අර්ධ නිමි බවට පත් වෙනවා. නිෂ්පාදන ක්‍රියාවලිය අවසන් වෙච්ච ගමන් මෙයා පුතේ පත් වෙනව මොන බවටද? නිමිතොග බවට පත් වෙනවා. නිමිතොග බවට පත් වෙනවා. ඒ වගේම පුතේ මේ නිමිතොග වෙළඳපළට යවපු ගමන් මොන බවට පත් වෙනවද? මුදල් බවට පත් වෙනවා. මේවා වෙළඳපළට යවපු ගමන් මොනවද? මුදල් බවට පත් වෙනවා. අන්න සංසරණ ප්‍රාග්ධනය, කාරක ප්‍රාග්ධනය කියන වචනය පාවිච්චි කරන්න හේතුව මොකක්ද පුතේ? තැනින් තැනට යනවා ස්ථාවර නෑ නේද? ස්ථාවර නෑ බලන්න. අමුද්‍රව්‍ය මෙතන තියෙනකොට අමුද්‍රව්‍ය. වැඩ පටන් ගත්ත ගමන් අර්ධ නිමි, නොනිමි. වැඩ පටන් ගත්ත ගමන්. ඊට පස්සේ වැඩ ඉවර වෙලාච්ච ගමන් නිමිතෝගේ. වෙළඳපළට ගියපු ගමන් මුදල්. විකුණිච්ච ගමන් සල්ලි. එහෙනම් අමුද්‍රව්‍ය, අර්ධ නිමි, නිමි වෙළඳපළට ගියපු ගමන් මුදල්. තැනින් තැනට යන නිසා මේවට කියවනම පුතේ මොකක්ද? සංසරණ ප්‍රාග්ධනය. හරිද? right. පොඩ්ඩක් පුතේ මේක මතක් වෙන්න චූටි දාගන්න කටසටහන. පොඩි කටසටහනක් දාගන්න. පොඩි කටසටහනක් දාගන්න ඊතලත් එක්ක. විනාඩියක් දෙන්න. ඔය බෝඩ් එකේ ඉඳලා තියෙන රූපේ පොඩි කටසටහනක් දාගන්න. කටසටහනක් පොතේ මේ අඩුවලයි අරගෙන එහෙමත් ගන්න එකක් නෙවෙයි. හරි ලියමු නේද පුතේ? ලියමු. ලියන්න. සංසරණ ප්‍රාග්ධනයන්. සංසරණ ප්‍රාග්ධනයන්
සංසරණ ප්‍රාග්ධනය යනු නිෂ්පාදන ආයතනයක පවතින නිෂ්පාදන ආයතනයක පවතින නිෂ්පාදන ආයතනයක පවතින නිෂ්පාදන ආයතනයක පවතින රතු පෑන අතර ගන්න පුතේ සංසරණ ප්‍රාග්ධනය යනු නිෂ්පාදන ආයතනයක පවතින රතු පෑන අතර ගන්න මෙන්න මේ වචන තුන ලියන්න ක්‍රමාදද අමුද්‍රව්‍ය තොගය අමුද්‍රව්‍ය තොග අර්ධ නිමිතොග නිමිතොග රතු පෑන නම් වචන තුන ලියන්න ක්‍රමාදද අමුද්‍රව්‍ය තොග අර්ධ නිමිතොග නිමිතොග යන තොග වර්ග තුනේ එකතුවයි සංසරණ ප්‍රාග්ධනය යනු අමුද්‍රව්‍ය තොග අර්ධ නිමිතොග නිමිතොග යන තොග වර්ග තුනේ එකතුවයි තොග වර්ග තුනේ එකතුවයි තොග වර්ග තුනේ එකතුවයි තොග වර්ග තුනේ එකතුවයි නිෂ්පාදන කටයුතු සාමාන්‍ය පෑනේ නිෂ්පාදන කටයුතු පහසු කිරීමටත් නිෂ්පාදන කටයුතු පහසු කිරීමටත් නිෂ්පාදන කටයුතු පහසු කිරීමටත් අඛණ්ඩව කරගෙන යාමටත් අඛණ්ඩව කරගෙන යාමටත් අඛණ්ඩව කරගෙන යාමටත් නිෂ්පාදන කටයුතු පහසු කිරීමටත් අඛණ්ඩව කරගෙන යාමටත් වෙළඳපළට අඛණ්ඩව භාණ්ඩ වෙළඳපළට අඛණ්ඩව භාණ්ඩ වෙළඳපළට අඛණ්ඩව භාණ්ඩ වෙළඳපළට අඛණ්ඩව භාණ්ඩ සැපයීමටත් වෙළඳපළට අඛණ්ඩව භාණ්ඩ සැපයීමටත් වෙළඳපළට අඛණ්ඩව භාණ්ඩ සැපයීමටත් සංසරණ ප්‍රාග්ධනය උපකාරී නිෂ්පාදන කටයුතු පහසු කිරීමටත් අඛණ්ඩව කරගෙන යාමටත් වෙළඳපළට අඛණ්ඩව භාණ්ඩ සැපයීමටත් සංසරණ ප්‍රාග්ධනය වැදගත් වේ.
සංසරණ ප්‍රාර්ථනය වැදගත්. තැනින් තැනට යනව නේද? වචනේ දැනෙන්නේ කැපුවා. මෙතනින් මෙතෙන්ට, මෙතනින් අතෙන්ට නිමි භාණ්ඩ වෙළඳපොළට ආපු ගමන් මුදල් බවට පත් වෙනවා. එතන යන්නේ නිමි භාණ්ඩ තොග. නිමි භාණ්ඩ තොග. නිමි භාණ්ඩ තොග වෙළඳපළට නිකුත් කළ පසු වෙළඳපළට නිකුත් කළ පසු මුදල් බවට පත්වේ. නිකුත් කළ පසු මුදල් බවට පත්වේ. හරිද පුතේ? right. නිමි භාණ්ඩ තොග වෙළඳපළට නිකුත් කළ පසු මුදල් බවට පත්වේ. හොඳයි. යා. ඕන පුතේ. හරිද? right. එහෙනම් කතා කරා දෙකක් අපි තුන්වෙනි මාතෘකාවට යනවා පුතේ. ඒක පොඩ්ඩක් මම මේක බෝඩ් එකේ සටහන් කරගන්නක පොඩ්ඩක් පුතා බලාගෙන ඉන්න. හරිද? right. පුතාට පුළුවන් ගුරුවත් පොත වරගෙන 14 වෙනි පිටුවට ගිහින් මේව බලන්න. මම මේක සටහන් කරගන්නක. කාලය රන් හා සමානයි. කිසි විටක කාලය අපතේ යන්නේ නැහැ. හරිද? ඔබට උගන්වන වෙලාවට අපතේ කවදාවත් කයිවාරු ගහන්න, කතා පවත්වන්න ඒවටත් කාලය වෙන් කරන්නේ නැහැ. හොඳට මතක තියාගන්න ඕන. උගන්වනවා විතරයි. විකාර කරන්නේ නැහැ. පුතේ මේ උසස් පෙළ විභාගය. මේ ඔබට කැම්පස් යන්න උගන්වන විභාගය. සාමාන්‍ය පෙළ වගේ නෙවෙයි. බලාපොරොත්තු වෙන පුතේ පන්තියේදී ඔබට hina වෙන්න දේවල් කියයි. පම්පෝරි ගහයි, කයිවාරු ගහයි, විශ්වවිද්‍යාලෙ ගිහපු ළමයි දාලා කතා පවත්වයි ඒව කරන්නේ නැහැ පුතේ. පැහැදිලිද? right. හොඳයි. අංක 3 දාන්න පුතේ. පොදු කාර්ය ප්‍රාර්ථනා. මාතෘකාව ලියන්න බලාගෙන ඉන්න.
right. පුතේ මේ බලන්න හොඳට බෝඩ් එක දිහා. බෝඩ් එක දිහා හොඳට බලන්න. පුතේ ආර්ථිකයට තියෙනවා පොදු කාර්ය ප්‍රාග්ධනය කියලා එකක්. අපි මේක ලියාගෙන පස්සේ වෙනම සාකච්ඡා කරමු. පොදු කාර්ය ප්‍රාග්ධනය පුතේ බෙදෙනවා කෑලි දෙකකට. මොකද කෑලි දෙක? එක සමාජ පොදු කාර්ය ප්‍රාග්ධනය. දෙක ආර්ථික පොදු කාර්ය ප්‍රාග්ධනය. සමාජ පොදු කාර්ය ප්‍රාග්ධනය, ආර්ථික පොදු කාර්ය ප්‍රාග්ධනය. සමාජ පොදු කාර්ය ප්‍රාග්ධනයේ තියෙන්නේ පාසල් උපකරණ, රෝහල්, කාණු පද්ධති, මාතෘ සායන මධ්‍යස්ථාන, ජල නල පද්ධති. මූලික මිනිස් අවශ්‍යතා ඉටු කරයි. ආර්ථික පොදු කාර්ය ප්‍රාග්ධනය වරාය, ගුවන්තොටුපළ, විදුලි බල පද්ධති, මහා මාර්ග, අධිවේගී මාර්ග, නිෂ්පාදන පාරිභෝජන කටයුතු පහසු කරයි. මේක දාගන්න පුතේ. ඊට පස්සේ අපි සාකච්ඡා කරමු. ලස්සන දාලා පුතේ කොටු කරන්න. ලස්සන දාලා කොටු කරන්න. අපි ඔය ගැන සාකච්ඡා කරමු. Nodia pizza. Ani pa eta dorohane ko honda name. Rion kan, Rion aja nih kayak ඉවරයිද පුතේ?
ඉවරයිද? මෙසේජ් එකක් දාන්න පුරුදු වෙන්න ඉවරයි නම් ඉවරයි. එහෙනම් මෙසේජ් කරන්න පුරුදු වෙන්න ඕන. රයිට්. හරි. දැන් පුතේ අපි අනුමාත්‍රිකා ලියන්නේ නැතුව තරු තුනක් දාලා මේක සාකච්ඡා කරමු. දැන් තරු තුනක් වෙන ප්‍රාග්ධන ස්වරූප තුනක් තියෙනවා. මොකක්ද ස්වරූප තුන? පොදුකාර්ය ප්‍රාග්ධනය, සමාජ පොදුකාර්ය ප්‍රාග්ධනය සහ ආර්ථික පොදුකාර්ය ප්‍රාග්ධනය. දැන් මේවා පුතේ තරු දදා ලියමු. යටින් පළවෙනි තරුව දාලා යන්න. පොදුකාර්ය ප්‍රාග්ධනය යනු පොදුකාර්ය ප්‍රාග්ධනය යනු යටින් පළවෙනි තරුව දාලා යන්න. පොදුකාර්ය ප්‍රාග්ධනය යනු පොදුකාර්ය ප්‍රාග්ධනය යනු පළවෙනි තරුව දාන්න යටින් පොදුකාර්ය ප්‍රාග්ධනය යනු සමස්ත ආර්ථිකයටම පහසුකම් සපයනු ලබන සමස්ත ආර්ථිකයටම පහසුකම් සපයනු ලබන සමස්ත ආර්ථිකයටම පහසුකම් සපයනු ලබන ප්‍රාග්ධන තොගය සමස්ත ආර්ථිකයටම පහසුකම් සපයනු ලබන ප්‍රාග්ධන තොගය පොදුකාර්ය ප්‍රාග්ධනය හෙවත් යටිතල පහසුකම් ලෙස පොදුකාර්ය ප්‍රාග්ධනය හෙවත් යටිතල පහසුකම් ලෙස හැඳින්වේ. යටිතල පහසුකම් ලෙස හැඳින්වේ. මම ආයෙ කියනවා පුතේ සමස්ත ආර්ථිකයටම පහසුකම් සපයනු ලබන ආයෙ කියනවා පුතේ සමස්ත ආර්ථිකයටම පහසුකම් සපයනු ලබන ප්‍රාග්ධන තොගය පොදුකාර්ය ප්‍රාග්ධනය හෙවත් යටිතල පහසුකම් වශයෙන් හැඳින්වේ. කොහොමද කියන්නේ? සමස්ත ආර්ථිකයටම පහසුකම් සපයනු ලබන ප්‍රාග්ධන තොගය පොදුකාර්ය ප්‍රාග්ධනය හෙවත් යටිතල පහසුකම් වශයෙන් හැඳින්වේ. පුතේ මේ බලන්න. පොදු කාර්ය. දැන් අපි වචනයක් දන්නවනේ පොදු කියන්නේ මොකක්ද? හැමෝටම අයිති. තනි පුද්ගලයෙකුගේ හිමිකාරීත්වයක් නැති. පොදු කියන්නේ ඒකනේ. හැමෝටම අයිති එක පුද්ගලයෙක්ගේ හිමිකාරීත්වයක් නැති මුළු ආර්ථිකයටම ප්‍රතිලාභ ගේන පහසුකම් තියෙනවා. අන්න ඒවට කියනවා පුතේ නමක් පොදුකාර්ය ප්‍රාග්ධනය. නැත්නම් කියනවා යටිතල පහසුකම්. එහෙනම් මොකක්ද පුතේ කියන්නේ? මොකද්ද පොදුකාර්ය ප්‍රාග්ධනය කියන්නේ? මුළු මහත් ආර්ථිකයටම හැමෝටම ප්‍රතිලාභ ගේන අයිතිකාරයෙක් නැති පුද්ගලික අයිතියක් නැති හැමෝටම අයිති සම්පත් වලට කියනවා පොදුකාර්ය ප්‍රාග්ධනය. බලන්න ලියව නිර්වචනේ
සමස්ත ආර්ථිකයටම පහසුකම් සපයනු ලබන ප්‍රාග්ධන තොගය පොදු කාර්ය ප්‍රාග්ධනය හෙවත් යටිතල පහසුකම් වේ. මේකේ ලක්ෂණය තමයි අයිතිකාරයෙක් නැහැ. පොදු. නේද? පුද්ගලික අයිතියක් නැහැ. දැන් ඔබේ පාසලට පුද්ගලික අයිතිකාරයෙක් ඉන්නවද? නැහැ. ඔබේ රෝහලට පුද්ගලික අයිතිකාරයෙක් ඉන්නවද? නැහැ. අපි හැමෝගෙම නේද? පොදු. ඒ වගේම පුතේ මුළු මහත් ආර්ථිකයටම ප්‍රතිලාභ ගේන. එහෙනම් හැමෝටම ප්‍රතිලාභ ගේන අයිතිකාරයෙක් නැති පොදු පහසුකම් ටිකක් තියෙනවා. ඒකට කියන පොදු කාර්ය ප්‍රාග්ධනය. එතන බලන්න ආර්ථික පොදු කාර්ය ප්‍රාග්ධනය ආර්ථික පොදු කාර්ය ප්‍රාග්ධනය ආර්ථික පොදු කාර්ය ප්‍රාග්ධනය සමාජ පොදු කාර්ය ප්‍රාග්ධනය ආර්ථික පොදු කාර්ය ප්‍රාග්ධනය සමාජ පොදු කාර්ය ප්‍රාග්ධනය ආර්ථික පොදු කාර්ය ප්‍රාග්ධනය සමාජ පොදු කාර්ය ප්‍රාග්ධනය වශයෙන් මෙය ප්‍රභේද දෙකකින් යුක්ත වේ. වශයෙන් මෙය ප්‍රභේද දෙකකින් යුක්ත වේ. ප්‍රභේද දෙකකින් යුක්ත වේ. ප්‍රභේද දෙකකින් යුක්ත වේ. හරිද පුතේ? right. ප්‍රභේද දෙකකින් යුක්ත වේ. හොඳයි. මේ පොදු පහසුකම් බෙදනවා පුතේ කොටස් දෙකකට. එකක් සමාජ පොදු කාර්ය ප්‍රාග්ධනය අනික ආර්ථික පොදු කාර්ය ප්‍රාග්ධනය. අපි අනුමාත්‍රකාවක් වශයෙන් ලියන්නේ නැතුව පුතේ අපි ප්‍රධාන වශයෙන් ලිව්වනේ මේව නේද? තරුවක් දාලා ලියමු. හුරුලක් දාලා තරුවක් දාන්න. හුරුලක් ඇරලා තරුවක් දාන්න. දාලා ලියන්න. සමාජ පොදු කාර්ය ප්‍රාග්ධනය යනු දෙන්න අවතරේ. හුරුලක් ඇරලා තරුවක් දාලා සමාජ පොදු කාර්ය ප්‍රාග්ධනය යනු කියලා ලියලා නවත්තලේ. පුතේ මේ බලන්න. පුතේ අපේ ආර්ථිකය තුල තියෙනවා මෙන්න මේ පාසල් උපකරණ රෝහල් කාණු පද්ධති මාතෘ සායන මධ්‍යස්ථාන ජල නල පද්ධති මෙන්න මේවා තියෙනවා. මම අහනවා මේවා කාගේද? පුතාලා ඉස්කෝලේ කාගේද? ප්‍රින්සිපල් කෙනෙක් නෙමෙයි ඈ. රයිට්. අපේ හැමෝගෙම පොදු දෙයක්. පාසල් යන වයසේ සිටින ඕනම දරුවෙකුට පාසල් යන්න පුළුවන්. අපේ හැමෝගෙම පොදු දෙයක්. පාසල් උපකරණ පොදුයි. රෝහල් මාතර රෝහල කාගේද? අපේ අපි හැමෝගෙම නේද? ඕන කෙනෙකුට බෙහෙත් කරනවා. මෙහෙන් බලන්නකෝ. ඕන කෙනෙකුට බෙහෙත් කරනවා. සිංහල දෙමළ මුස්ලිම් කියලා නැහැ. පලාත මොකක්ද අහන්නේ නේද? මුකුත් අහන්නේ නැහැ. දේශපාලන පක්ෂය අහන්නේ නැහැ. ඡන්දෙ දුන්නේ කාටද කියලා අහන්නේ. ඕන කෙනෙකුට ප්‍රතිකාර කරනවා. පොදු. කාණු පද්ධති නේද? අපේ සනීපාරක්ෂ කාණු පද්ධති තියෙනවා. මාතෘ සායන මධ්‍යස්ථාන නේද? ඔබ කුඩා කාලේ කිරන්න නේද? කිරන්න මනින්න ඉන්ජෙක්ෂන් ගහන ඇගෙන ගිය තැන මාතෘ සායන මධ්‍යස්ථාන ජල නල පද්ධති නේද? මේ ජල නල පද්ධතිය පානීය ජල පද්ධතිය මෙන්න මේවට කියන මේවේ ලක්ෂණය මොකක්ද? අයිතිකාරයෙක් නේ. හැමෝටම පොදු. අයිතිකාරයෙක් නේ හැමෝටම පොදු. ඒ වගේම මුළු මහත් ආර්ථිකයටම ප්‍රතිලාභ දෙනවා. මුළු මහත් ආර්ථිකයටම ප්‍රතිලාභ දෙනවා. පුතේ තේරුම් ගන්න. මෙන්න මේවට කියනවා සමාජ පොදු කාර්ය ප්‍රාග්ධනය. මේවට කියනවා මොකක්ද? සමාජ පොදු කාර්ය ප්‍රාග්ධනය. මම අහන පුතාගෙන් මේවයි මොනවද ඉටු වෙන්නේ පුතේ? පාසලෙන් ඉටු වෙන්නේ අධ්‍යාපනය කියන මූලික අවශ්‍යතාව. රෝහලෙන් මාතෘ සායන මධ්‍යස්ථානෙන් ඉටු වෙන්නේ
සෞඛ්‍ය කියන මූලික අවශ්‍යතාව. කාණු පද්ධතියෙන් ඉටු වෙන්නේ සනීප ආරක්ෂාව කියන මූලික අවශ්‍යතාව. ජලනල පද්ධතිය තුලින් ඉටු වෙන්නේ පානීය ජලය කියන මූලික අවශ්‍යතාව. එහෙනම් අපි කියනවා මෙන්න මේ පුතේ. අධ්‍යාපනය, සෞඛ්‍ය, සනීප ආරක්ෂාව වගේ මූලික මිනිස් අවශ්‍යතා ඉටු කරන්න ආර්ථිකයක් තුල තියෙන පොදු පහසුකම් ටිකට කියනවා පුතේ නමක් සමාජ පොදුකාර්ය ප්‍රාග්ධනය. එහෙනම් සමාජ පොදුකාර්ය ප්‍රාග්ධනය කියන්නේ අධ්‍යාපනය, සෞඛ්‍ය, සනීප ආරක්ෂාව, ජලය වගේ මූලික මිනිස් අවශ්‍යතා ඉටු කරන්න තියෙන පොදු පහසුකම් පද්ධතිය. එහෙනම් පුතේ මොකද්ද? නිර්වචන කොට ආයෙත් මතක් කරමු. සමාජ පොදුකාර්ය ප්‍රාග්ධනය යනු අධ්‍යාපනය, සෞඛ්‍ය, සනීප ආරක්ෂාව, පානීය ජලය වගේ මූලික මිනිස් අවශ්‍යතා ඉටු කරන්නට ආර්ථිකය තුල තියෙන පොදු පහසුකම් පද්ධතියයි. right. දැන් getting left getting සමාජ පොදුකාර්ය ප්‍රාග්ධනය යනු එතෙන්ට සම්බන්ධ කරමු යනු අධ්‍යාපනය, සෞඛ්‍ය, සනීප ආරක්ෂාව, අධ්‍යාපනය, සෞඛ්‍ය, සනීප ආරක්ෂාව, පානීය ජලය, අධ්‍යාපනය, සෞඛ්‍ය, සනීප ආරක්ෂාව, පානීය ජලය, අධ්‍යාපනය, සෞඛ්‍ය, සනීප ආරක්ෂාව, පානීය ජලය, වැනි අධ්‍යාපනය, සෞඛ්‍ය, සනීප ආරක්ෂාව, පානීය ජලය වැනි අධ්‍යාපනය, සෞඛ්‍ය, සනීප ආරක්ෂාව, පානීය ජලය වැනි මූලික මිනිස් අවශ්‍යතා අධ්‍යාපනය, සෞඛ්‍ය, සනීප ආරක්ෂාවේ මූලික අවශ්‍යතා ඉටු කිරීම සඳහා ආර්ථිකය තුල පවත්නා පොදු පහසුකම් පද්ධතියයි. ආර්ථිකය තුල පවත්නා පොදු පහසුකම් පද්ධතියයි. right. මා කියනවා පුතේ අධ්‍යාපනය, සෞඛ්‍ය, සනීප ආරක්ෂාව, පානීය ජලය වැනි මූලික මිනිස් අවශ්‍යතා ඉටු කිරීම සඳහා ආර්ථිකය තුල පවත්නා පොදු පහසුකම් පද්ධතියයි. හරිද? right. ඊට පස්සේ රුල කරලා යන්නේ සමාජ ප්‍රාග්ධනය තුලින්
ඉහළ ජීවන මට්ටමක් සමාජ ප්‍රාග්ධනය තුළින් ඉහළ ජීවන මට්ටමක් ඉහළ ජීවන මට්ටමක් සහිත සමාජ ප්‍රාග්ධනය තුළින් ඉහළ ජීවන මට්ටමක් සහිත උගත් නිරෝගී මානව සම්පතක් බිහිවි. 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 සමාජ ප්‍රාග්ධනය රතු පැනතර ගන්නොත්තේ සමාජ ඇලයිරක් මානව සමාජ ඇලයිරක් මානව සමාජ ඇලයිරක් මානව සමාජ ඇලයිරක් මානව සංවර්ධනයට හේතු වේ. සමාජ ප්‍රාග්ධනය සමාජ ඇලයිරක් මානව සංවර්ධනයට හේතු වේ. මේ බලන්න තියෙනවා. සමාජ මානව සංවර්ධනයට හේතු වේ. ඒ කියන්නේ මෙන්න මේකයි. ඒ කියන්නේ මෙන්න මේකයි. මොකක්ද? මෙන්න මේ පහසුකම් තුළින් තමයි රටේ මානව සම්පත මිනිස්සුන්ගේ දියුණුව තහවුරු වෙන්නේ. මේ වෙන තමයි රටේ මිනිස්සුන්ගේ දියුණුව තහවුරු වෙන්නේ. මේ බලන්න. පාසල් තුලින් පුතේ හොඳට බලන්න. බිහි වෙනවා උගත් මිනිස්සු. උගත් බුද්ධිමත් මිනිස්සු. රෝහල් තුලින් බිහි වෙනවා නිරෝගී මිනිස්සු. නේද? කාණු පද්ධති වගේ වයින් බිහි වෙනව මොකක්ද? මාතුසා සෞඛ්‍ය සම්පන්න මිනිස්සු. සෞඛ්‍ය සම්පන්න මිනිස්සු. එහෙනම් බලන්න පුතේ රටකට උගත් නිරෝගී සෞඛ්‍ය සම්පන්න හොඳ මානව සම්පතක් බිහි වෙන්නේ මොකද පුතේ? සමාජ පොදුකාර්ය ප්‍රාග්ධනය තුළ. සමාජ පොදුකාර්ය ප්‍රාග්ධනය තුළ. බලන්නකෝ මේ කොරෝනා විවසනය වෙලාවේ තේරුණාද? කොරෝනා විවසනය වෙලාවේ මිනිස්සු මැරෙන්න නොදී රැකගන්න උපකාරී වෙන්නේ මොකද පුතේ? සමාජ පොදුකාර්ය ප්‍රාග්ධනය. නේද? ඇම්බියුලන්ස් එකේ ඉඳලා රෝහල් ගොඩනැගිල්ලේ ඉඳලා වෛද්‍ය උපකරණේ ඉඳලා නේද? හුස්ම ගන්න උපකරණේ ඉඳලා ඔක්සිජන් ටැංකියේ ඉඳලා ඒ ඔක්කොම මොනවද පුතේ? සමාජ පොදුකාර්ය ප්‍රාග්ධනය. එහෙනම් මේ සමාජ පොදුකාර්ය ප්‍රාග්ධනය තුලින් තමයි පුතේ සමාජයේ දියුණුව මානව සංවර්ධනයක් ඇති වෙන්නේ. මිනිස්සුන්ගේ ජීවන මට්ටම වැඩි වෙන්නේ මේකේ. රට ඇතුලේ උගත්
නිරෝගී සෞඛ්‍ය සම්පන්න යහපත් මානව සම්පතක් බිහි වෙන්නේ සමාජ පුදුකාර ප්‍රාර්ථනා. හොඳ මානවයෝ ටිකක්, හොඳ මිනිස්සු ටිකක් රටට බිහි වෙන්නේ මානව ප්‍රාර්ථනාවේ තුල. එහෙනම් පුතේ අපි රතු පෑන් ලියුව මොකක්ද පුතේ? සමාජ පොදුකාර ප්‍රාග්ධනයෙන් සමාජ සංවර්ධනයක් මානව සංවර්ධනයක් ඇති වෙනවා. හරිද? තව වාක්‍යයක් ලියලා පුතේ අපි සාමාන්‍ය පෑන් ලියන්නේ. සමාජ යටිතල පහසුකම් සමාජ යටිතල පහසුකම් සමාජ යටිතල පහසුකම් සමාජ යටිතල පහසුකම් සමාජ පාදක ව්‍යුහය සමාජ පාදක ව්‍යුහය සමාජ පාදක ව්‍යුහය යන නමින්ද හැඳින්වේ. සමාජ යටිතල පහසුකම් සමාජ පාදක ව්‍යුහය යන නමින්ද හැඳින්වේ. එහෙමත් කියනවා. සමාජ යටිතල පහසුකම් සමාජ පාදක ව්‍යුහය යන නමින්ද හැඳින්වේ. ආයි කියන පුතේ සමාජ යටිතල පහසුකම් සමාජ යටිතල පහසුකම් සමාජ පාදක ව්‍යුහය යන නමින්ද හැඳින්වේ. සමාජ යටිතල පහසුකම් සමාජ පාදක ව්‍යුහය යන නමින්ද හැඳින්වේ. right. හොඳයි. යමු දෙයට පස්සේ අපි ඊළඟ එක මොකක්ද? ආර්ථික පොදුකාර්ය ප්‍රාග්ධනය. රූලක් ඇරලා තරුවක් දාලා යන්න. ආර්ථික පොදුකාර්ය ප්‍රාග්ධනය යනු. රූලක් ඇරලා තරුවක් දාලා ලියන්න. ආර්ථික පොදුකාර්ය ප්‍රාග්ධනය යනු. ලියලමු. ආර්ථික පොදුකාර්ය ප්‍රාග්ධනය යනු. ආර්ථික පොදුකාර්ය ප්‍රාග්ධනය යනු. right. එන්න. පුතේ ආර්ථික පොදුකාර්ය ප්‍රාග්ධනයයි කියන්නේ මේක. මෙන්න මේවා පුතේ. වරාය. කොළඹ වරාය කාගේද? රටේ අපි හැමෝගෙම පොදු සම්පතක්. ගුවන්තොටුපළ කටුනායක ගුවන්තොටුපළ අපි හැමෝගෙම. විදුලි බල පද්ධති අපි හැමෝගෙම. වාරිම මහා මාර්ග අධිවේගී මාර්ග අපි හැමෝගෙම. මෙන්න පුතේ මේ වරාය මහා මාර්ග ගුවන්තොටුපළ අධිවේගී මාර්ග විදුලි බල පද්ධති තව ලියන්න පුළුවන් sannivedana පද්ධති දුරකථන ජාල මෙන්න මේවට කියනවා පුතේ නමක් මොකක්ද? ආර්ථික පොදුකාර්ය ප්‍රාග්ධනය. ආර්ථික පොදුකාර්ය ප්‍රාග්ධනය මොනවද කියන්නේ පුතේ? දුරකථන වරාය දුරකථන ජාල වරාය ගුවන්තොටුපළ විදුලි බල පද්ධති මහා මාර්ග අධිවේගී මාර්ග. මෙන්න මේ වගේ රටේ තියෙන සම්පත් මේවා පොදුයිනේ පුතේ. මේවා අයිතිකාරයෙක් නෑ. හම්බන්තොට වරාය අපි හැමෝගෙම. අධිවේගී මාර්ග අපි හැමෝගෙම. දෙනියා යකුරැස්ස පාර අපි හැමෝගෙම. නේ බස් කාර්යය නම් හිතාගෙන ඉන්න උන්ගේ කියලා නේද? නමුත් අපි හැමෝගෙම. අයිතිකාරයෙක් නෑ පොදු සම්පත්. අන්න පුතේ මෙන්න මේවා මොකටද තියෙන්නේ? දැන් මම මේකෙදී නම් කිව්වා මේවා තියෙන්නේ මූලික අවශ්‍යතා ඉෂ්ට කරගන්න. මේවායින් වෙන්නේ සමාජ සංවර්ධන. මානව සංවර්ධන. මගේ පුතේ මේවා මොකටද තියෙන්නේ? මේවායින් පුතේ සිද්ධ වෙන්නේ රටේ නිෂ්පාදන කටයුතු පහසු වෙනවා. පාරිභෝජන කටයුතු පහසු වෙනවා. එහෙනම් අපි කියමු මෙහෙම. රටේ නිෂ්පාදන කටයුතු පහසු කරන පාරිභෝජන කටයුතු පහසු කරන්න තියෙන පොදු පහසුකම් ටිකට කියනවා
ආර්ථික පොදුකාර්ය ප්‍රාග්ධනය. එහෙනම් පුතේ ආර්ථික පොදුකාර්ය ප්‍රාග්ධනය කියන්නේ මොකක්ද? රටේ නිෂ්පාදන කටයුතු පහසු කරන්න තියෙන, පාරිභෝජන කටයුතු පහසු කරන්න තියෙන මේ පොදු පහසුකම් ටිකට කියනවා පුතේ නමක් ආර්ථික පොදුකාර්ය ප්‍රාග්ධනය. මොකද ආර්ථික පොදුකාර්ය තියෙන්නේ නිෂ්පාදන කටයුතු පහසු කරන්න, පාරිභෝජන කටයුතු පහසු කරන්න. හම්බන්තොට වරායින් වෙන්නේ මොකක්ද? නිෂ්පාදන කටයුතු පහසු වෙන එක. අධිවේගී මාර්ගයෙන් මොකෝ වෙන්නේ? නිෂ්පාදන කටයුතු පහසු වෙන එක. එදා කොළඹ ඉඳන් මාතරට එන්න පැය 5ක් විතර ගිහපු ලොරිය අද කොළඹ ඉඳන් මාතරට එනවා පැය. නිෂ්පාදන කටයුතු පහසුයි. ඒ වගේම පාරිභෝජන කටයුතු පහසුයි. එහෙනම් රටේ නිෂ්පාදන පාරිභෝජන කටයුතු පහසු කරන්න තියෙන මේ පොදු පහසුකම් ටිකට කියනවා මොකක්ද කියන්නේ පුතේ? ආර්ථික පොදුකාර්ය ප්‍රාග්ධනය. නේද? පුතේ අර කෙලිම අපි අර ඔය ව්‍යාපාරාධනය කරපු දරුවෝ හිමෙන් තින්නේ නේද? සාමාන්‍ය පෙළ. මේවට අපි නමක් කියනවා මොකක්ද? දුරකථන වරාය මහා මාර්ග ගුවන්තොටුපළ ඒවට කියන නම මොකක්ද? ආර්ථික යටිතල පහසුකම්. නේද? මේවට අපි අර සාමාන්‍ය පෙළ නම් අපි අර කියන මොකක්ද? ආර්ථික යටිතල පහසුකම්. නේද? එහෙනම් ආර්ථික පොදුකාර්ය ප්‍රාග්ධනයට කියන සමාන වචනයක් තමයි මොකක්ද පුතේ? ආර්ථික යටිතල පහසුකම්. නේද? යටිතල පහසුකම්. right ලියන්න යටින් නිෂ්පාදන හා පාරිභෝජන කටයුතු නිෂ්පාදන හා පාරිභෝජන කටයුතු නිෂ්පාදන හා පාරිභෝජන කටයුතු නිෂ්පාදන හා පාරිභෝජන කටයුතු සඳහා අවශ්‍ය නිෂ්පාදන හා පාරිභෝජන කටයුතු සඳහා අවශ්‍ය මූලික පහසුකම් සම්පාදනයට නිෂ්පාදන හා පාරිභෝජන කටයුතු සඳහා අවශ්‍ය මූලික පහසුකම් සම්පාදනයට බිහි කර ඇති ප්‍රාග්ධන භාණ්ඩ වේ. මූලික පහසුකම් සම්පාදනයට බිහි කර ඇති ප්‍රාග්ධන භාණ්ඩ වේ. නිෂ්පාදන පාරිභෝජන කටයුතු සඳහා අවශ්‍ය මූලික පහසුකම් සම්පාදනයට බිහි කර ඇති ප්‍රාග්ධන භාණ්ඩ එදින නවත්තන්න පුතේ. ප්‍රාග්ධන භාණ්ඩ ආර්ථික පොදුකාර්ය ප්‍රාග්ධනය වේ. නිෂ්පාදන හා පාරිභෝජන කටයුතු සඳහා අවශ්‍ය මූලික පහසුකම් සම්පාදනයට බිහි කර ඇති ප්‍රාග්ධන භාණ්ඩ ආර්ථික පොදුකාර්ය ප්‍රාග්ධනය වේ. හරිද? right. තව එකක් ගන්න පුතේ. රටක නිෂ්පාදන කටයුතු පහසු වී පිරිවැය අඩුවීමට මේවා ඉවහල් වේ.
මේවා ඉවහල් වේ. ලියන්න. මේවා ඉවහල් වේ. නිෂ්පාදන කටයුතු පහසු කිරීමටත් පිරිවැය අඩු කිරීමටත් මේවා ඉවහල් වේ. මෙම පහසුකම් වර්ධනය වන විට නිෂ්පාදන ආයෝජන කටයුතු පුළුල් මෙම පහසුකම් වර්ධනය වන විට නිෂ්පාදන ආයෝජන කටයුතු වර්ධනය වී ආර්ථික වර්ධනය ඇති වේ. මෙම පහසුකම් වර්ධනය වෙන විට නිෂ්පාදන ආයෝජන කටයුතු වර්ධනය වී ආර්ථික වර්ධනය ඇති වේ. මෙම පහසුකම් වර්ධනය වන විට නිෂ්පාදන ආයෝජන කටයුතු වර්ධනය වී ආර්ථික වර්ධනය ඇති වේ. අරතු බැලගන්න පුතේ. ආර්ථික පොදුකාර්ය ප්‍රාග්ධනය ආර්ථික පොදුකාර්ය ප්‍රාග්ධනය ආර්ථික පොදුකාර්ය ප්‍රාග්ධනය ආර්ථික වර්ධනයට උපකාරී වේ. ආර්ථික වර්ධනයට උපකාරී වේ. අන්න වෙනස. ආර්ථික වර්ධනයට උපකාරී වේ. ආර්ථික පොදුකාර්ය ප්‍රාග්ධනය ආර්ථික වර්ධනයට උපකාරී වේ. ලියුපතේ. ආර්ථික පොදුකාර්ය ප්‍රාග්ධනය ආර්ථික වර්ධනයට උපකාරී වේ. ආර්ථික පොදුකාර්ය ප්‍රාග්ධනය ආර්ථික වර්ධනයට උපකාරී වේ. ආර්ථික පොදුකාර්ය ප්‍රාග්ධනය ආර්ථික වර්ධනයට උපකාරී වේ. දිගටම ලියපු වාක්‍ය මම ආයෙ කියන්නම් පුතේ. මෙම පහසුකම් වර්ධනය වීමෙන් නිෂ්පාදන ආයෝජන කටයුතු වර්ධනය වී ආර්ථික වර්ධනය ඇති වේ. ඊට පස්සේ රතුපැණි ලිව්වා ආර්ථික පොදුකාර්ය ප්‍රාග්ධනය ආර්ථික වර්ධනයට උපකාරී වේ. හරිද? right. මේක පුතේ YouTube එකේ තියෙන ඔන්ලයින් බලන්න පුළුවන්. හරිද? right. මම පුතේ පොඩි ඉල්ලීමක් කරනවා. ඒ තමයි ඔබේ යාළුවෝ ඉන්නවා පොඩ්ඩක් දැනුවත් කරන්න. ක්‍රමවේදය කියලා දෙන්න. ටියුට් තුන ගන්න ඕන ආකාරය කියන්න. උගන්වපු දේ සියලු දේවල් YouTube එකේ තියෙන බව කියන්න. ඒව ඕන වෙලාවට බලන්න පුළුවන්. නේද? WhatsApp නම්බර එක යොමු කරන්න කියන්න. දුරකථන අංකය ඔබ දන්නවා 071 560 5134. WhatsApp එකේ group එකේ නැති දරුවෙක් ඉන්නවනම් මේ අංකෙට පණිවිඩයක් යොමු කරන්න ඔබම group එකට add කරන්න 071 560 5134. ලබන මාසේ ඉඳලා පුතේ සතියට දවස් දෙකක් පන්ති තියෙනවා. මේ පුතේ ඉකෝන් කියන්නේ ලොකු විෂයක්. සතියට පැය දෙකක් කියන්නේ කිසිසේත් ප්‍රමාණවත් නැහැ. අනික පුතේ අපි වෙනදා මේ මාස වෙනකොට පන්ති පටන් අරන් කරගෙන යනවා. නේද? ඒ ප්‍රමාදයක් තියෙනවා. ඔබට ඉරිදා 8:30ට අමතරව තවත් දවසක් පන්ති දානවා. ඒ දවස් මම හැමෝගෙම අහලා තමයි දාන්නේ. හැමෝටම පුළුවන් දවසක්. ඒතර ලබන මාස මුල් සතියේ ඉඳලා පන්ති පොඩ්ඩක් වේගවත් කරනවා. මොකද්ද වේගවත් කරනවා කියන්නේ? උගන්නන ටික වැඩි කරනවා නෙවෙයි, වේගෙන් උගන්නනවා නෙවෙයි. සතියේ දවස් දෙකක් පන්ති දානවා. පැය 4ක් උගන්වනවා පුතේ. නැත්තම් මදි. අපි ගම් බොරු කරන්න ඕනේ නැහැ නේ පුතා. තේරුණා නේද? අපි බොරු කරන්න ඕනේ නැහැ. ඇත්තටම උගන්නගෙන යන්න ඕන. නැත්තම් අපිට මේක ඉස්සරහට ගොඩ ගෙනියනවා. පැහැදිලි නේද? right. ඔබට ඕන ප්‍රශ්නයක් තියෙනම් 071 560 5134ට යොමු කරන්න. අපි උත්තර දෙන්න සූදානම්. හරිද? right. යන්න.
මේ බලන්න හොඳට වෙනස බලන්න. පුතේ සමාජ පොදු කාර්ය ඉවහල් වෙන්නේ මානව සංවර්ධනයට. මිනිස්සුන්ගේ දියුණුවට. උගත් නිරෝගී සෞඛ්‍ය සම්පන්න බුද්ධිමත් දීර්ඝ ආයුෂක් තියෙන හොඳ මිනිස්සු ටිකක් බිහි වෙන්නේ සමාජ ප්‍රාර්ථනය. මේ බලන්නකො. දියුණු ආර්ථිකය, දියුණු වරාය, දියුණු මහා මාර්ග, ගුවන් තොටුපළ, අධිවේගී මාර්ග, දියුණු ආර්ථික පහසුකම් තියෙන රටක් බිහි වෙන්නේ. දියුණු ආර්ථිකයක් බිහි වෙන්නේ මොකද පුතේ? ආර්ථික පොදු කාර්ය ප්‍රාර්ථනය. හොඳ මිනිහෙක් එන්නේ සමාජ පොදු කාර්ය ප්‍රාර්ථනයෙන්. දියුණු රටක් බිහි වෙන්නේ ආර්ථික පොදු කාර්ය ප්‍රාර්ථනයෙන්. හොඳ මිනිහෙක් උගත් නිරෝගී සෞඛ්‍ය සම්පන්න දීර්ඝ කාලයක් ජීවත් වෙන හොඳ මානවයෙක් බිහි වෙන්නේ සමාජ ප්‍රාර්ථනයෙන්. මේ සමාජ පොදු කාර්ය ප්‍රාර්ථනය. දියුණු රටක්, සුපිරි අධිවේගී මාර්ග පද්ධතියක්, වරාය, ගුවන් තොටුපළ, ගොඩනැගිලි ඒවා බිහි වෙන්නේ පුතේ ආර්ථික පොදු කාර්ය ප්‍රාර්ථනය. තව වාක්‍යයක් ලියන්න තියෙනවා. එතකොට යන්නේ. ආර්ථික යටිතල පහසුකම්, ආර්ථික යටිතල පහසුකම්, ආර්ථික යටිතල පහසුකම්, ආර්ථික යටිතල පහසුකම්, ආර්ථික පාදක ව්‍යුහය, ආර්ථික පාදක ව්‍යුහය, ආර්ථික පාදක ව්‍යුහය යන නම් වලින්ද මේ හැදින්නේ. යන නම් වලින්ද මේ හැදින්නේ. ආර්ථික යටිතල පහසුකම්, ආර්ථික පාදක ව්‍යුහය යන නම් වලින්ද මෙය හැදින්වේ. හරිද? right. හොඳයි. අපි යමු පුතේ අංක 4ට. අංක 4 ගන්න අසන්ට. ස්වාභාවික ප්‍රාර්ථනය. අංක 4 ලියන්න ස්වාභාවික ප්‍රාර්ථනය. ස්වාභාවික ප්‍රාර්ථනය. ස්වාභාවික ප්‍රාර්ථනය. ස්වාභාවික